මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. ආයු බොහෝ වේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව මෙත් සදහම් විකාශය. අපි හැමදාම ඔබ වෙතට ගෙනෙනු ලබන මෙත් බුද්ධාභිවන්දනා උතුම් දායකත්ව ධර්මදේශනා මාලාවේ තවත් උතුම් අර්ථවත් සධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනීමටයි අපි මෙලෙස සූදානම් වන්නේ. අපි ඒ නිසාම සියලු දෙනාටම ආරාධනා කරනවා මේ උතුම් සධර්ම දේශනාව ඔබත් ශ්‍රවණය කරන්න. සදහව සුපින්නතුනි පළමු කොට අප තිලෝගුරු ශාන්තිනායක සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට අපගේ උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහව සුපින්නතුනි අද මේ අර්ථවත් උතුම් සධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම නිසි ධර්මාබෝධයකින් යුතුව සිදු කිරීම සඳහා මේ මොහොතේ මෙත් මැදිරි සංකීර්ණයට වැඩම කොට මේ උතුම් ධර්මාසන මත වැඩ හිඳින අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේව පළමු කොට පිළිගනිමු. උන්වහන්සේ පදවිසෙන්පුර ලස්සනගම වනසේනාසනාධිපති අප පින්වත් පූජ්‍යපද කිරුළපන ධම්මවිචය අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අද මේ අර්ථවත් උතුම් සධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කිරීම සඳහා වැඩම කර සිටින්නේ. උන්වහන්සේව අපි සියලු දෙනාම පළමු කොට පාදාභි වන්දනෙන් යුතුව හඬනගා තෙවරක් සාදුකාර ලබා දීලා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත් සුපින්නතුනි අද මෙලෙස මෙත් සදහම් විකාශය ඔස්සේ රූපවාහිනිය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට මේ උතුම් සධර්ම දේශනාව මෙලෙස ශ්‍රවණය කරන්නට අසන්නට නරඹන්නට ඔබට හැකි වුණේ අද මේ උතුම් සධර්ම දේශනාවට පින් සිතින් යුතුව සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබූ මේ සදහැවත් සුපින්නතුන් නිසාමයි. මා සූදානම් වන්නේ ඔබට ඒ සුපින්නතුන්ව හඳුන්වා දෙන්නටයි. ගිරිඋල්ල මාහරගම පදිංචි දිනේස් ඒකනායක සහ දුෂ්යන්ති ජයලත් යුවල සහායම දෙපාර්ශ්වයේ ඥාති පිරිස විසින් ධර්මාවබෝධය පිරිස මෙම ධර්මදේශනයේ සදැහැති දායකත්වය දරනු ලබනවා. ඒ පින්වත් සියලු දෙනාටමත් මේ උතුම් සධර්ම දේශනාව අසන නරඹන ලංකාවාසී ලෝකවාසී පිනට ලැබි පින් පුරන්නට කැමති පින්වත් ඔබ සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධයම චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයම මේ උතුම් සධර්ම දේශනාව තුළින් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් අපි සියලු දෙනාම නැවත වරක් මෙත් සිතින් යුතුව සාදු සිතින් යුතුව පාදාභි වන්දනෙන් යුතුව ආරාධනා කර සිටිමු. අපගේ ගෞරවනීය වැඩම කොට වදාළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් අර්ථවත් සධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කිරීම සඳහා අපි සියලු දෙනාම හඬනගා සාදුකාරයක් ලබා දෙමු. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. කවුරුත් සාදුකාරයක් පවත්වන්න. ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්න নমස්කාරය කියන තුමතාව. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා අමතෝ ගදා අමත පරයෝසනාති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි අද දවසේ මේ පින්වතුන් කවුරුත් මේ ස්ථානීයට එකතු පාදා වෙලා මෙත් නාලිකාව හරහා සිද්ධ කෙරෙන සද්ධර්ම යාගයේ කොටස්කාරයන් බවට පත් වෙලා සෝදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මින් බිඳක් කෙටියෙන් නමුත් කාල වේලාවට අනුව ශ්‍රවණය කරන්නත් ඒ ධර්මය ඔබ විතරක් ශ්‍රවණය නොකර ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට නැවත ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරන්නත් අද දවසේ මේ උතුම් පින්කමේ ධර්ම දානමය කුසලයේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. ගිරියුල්ල මාහරගම පදිංචි දිනේෂ් ඒකනායක සහ දුෂ්යන්ති ජයලත් යුවල සහ එම දෙපාර්ශවයේ ඥාති පිරිස විසින් ධර්මාවබෝධය පතාගෙන සහ වෙනත් අරමුණු සිතේ තබාගෙන මේ දේශනාව සිදු කරන බවට ධර්මදේශනාව අවසානයේදී පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන කාලයේ ධර්මදේශනාවට යොදා ගන්නවා. පින්වත්නි අද දවසේ මේ ධර්මදේශනාවට විශේෂයෙන්ම ඉල්ලීමක් කරලා තිබ්බා. ස්වාමීනි මරණ සතිය පිළිබඳව වූ ධර්මදේශනාවක් සිද්ධ කරන්න කියලා. පින්වත්නි ඇත්තටම චතුරාර්ය සත්‍ය ධර්මයෙන් එකට කැටි කරලා ගත්තොත් මරණය නැති ධර්මයේ නැති තරම්. මරණය කියන එක තමයි පදනම ධර්මයේ හැසිරෙන්න. මරණය කියන එක තමයි පාදකය හේතුව ධර්මයේ හැසිරෙන්න. හිතන්න නිකන් අපි මැරෙන්නේ නැති ජීවිතයක් ලැබුවා නම් අපිට ධර්මය වුණා වේද?
ඒ අපි අමරණීයයි නම් අපිට සංසාර ගමනක් යන්න නැහැ. මේ කොහොම හරි සංකත විපරිණාමයටපත් වෙවි තියෙනවා. නමුත් මරණයටපත් වෙන්නේ නැහැ. හම්බ කරපු වස්තුන් ටික අපිට ඉතුරු වෙනවා. අපි අමාරුවෙන් අවුරුදු 60ක් 70ක් හම්බ කරපු වස්තු දාලා යන්න වෙලා තියෙන එකට දැන් මෙතන තියෙන වැඩිම දුක නේ 65ක් 70ක් හම්බ කරපු ඉඩම් කඩම් ඔක්කොම දාලා අපිට යන්න වෙනවා. ඊළඟ පාර ආයිත් ආවත් මනුෂ්‍ය ලෝකෙට අර හම්බ කරපු ඉඩම තියනවාද? නැති නිසා ආයිත් මොකක් කරන්න වෙනවද? ආයිත් හම්බ කරගෙන ආයිත් ඉඩම් කඩම් මිලදී ගන්න වෙනවා. මේකේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි යෝග. එක්තරා විදිහකට. තව මේකේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි මේ මරණ සතිය පිළිබඳව කතා කරද්දී මට කියන්න ඕනි කාරණාවක් තියෙනවා. මේ ගොඩක් මිනිසුන් සමහරකට ගිහි පැවිදි උභය පාර්ශවයේම මේක වර්ධවාගෙන ඉන්නවත් දකින්න ලැබෙන තැන් තියෙනවා. මේ මරණ සතිය වඩන්නේ අපි මැරෙනවා කියලා දැනගන්න නෙමෙයි. හරි. අපි මැරෙනවා කියලා අපි දන්නවද නැද්ද? දන්නවනේ. ඕනම කෙනෙක් දන්නවා මෙතන ඉන්න. මරණයටපත් වෙන්න වෙනවමද නැද්ද? වෙනවා. සමහර මේ උපාසක අම්මලා තාත්තලා මරණ සතිය ටිකක් එහෙම මෙහෙම වඩලා ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ දැන් අපි මැරෙන්න ලෑස්ති. මේ මං සමහරුන්ගෙන් අහනවා කොහොමද අද හෙට මැරෙන්න ඕන? එතකොට මේ සමහර උපාසක අම්මලා තාත්තලා උත්තර දෙනවා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මැරෙන්න ලෑස්ති. ඒක නිකන් එන වීරකමක් වගේ. ඒක වීරකමක් නෙමෙයි ඒක මෝඩකමක්. ඔය පිටුතරටත් මෙහෙම හිතෙන්නේ නැති. මැරෙනවා කියන්නේ ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි පිටමක්. ලණුවක් ගත්තා නම් මැරෙන්න පුළුවන්. කෝච් එකට පැන්න නම් මැරෙන්න පුළුවන්. මැරෙනවා කියන්නේ වීරකමක් නා. අද දැන් මේ තව පැයක් ඇතුළත අපි ඔක්කොට මේ වීරකමට මුණ දෙන්න පුළුවන්. මෙතන ඔය පිංගුතුල මැරෙන්න සූදානම් කිරීමක් නෙමෙයි මරණ සතියෙන් කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඕව තමයි වරද්දවා ගන්න තැන්. මරණ සතියෙන් ඔබට උපදින්න ඕනේ කාරණා තුනක් තියෙනවා. මරණ සති භාවනාව කළාට පස්සේ ඔබට උපදින්න ඕනේ කාරණා තුනයි හොඳට මතක තියාගන්න. සති, සංවේග, ඥාන. මොනවද? සති, සංවේග, ඥාන. සතිය කියන්නේ සිහියක් උපදින්න ඕනේ. අන්නේ සිහිය තමයි මරණවා කියන සිහිය. දැන් ඔය පිටුතල මරණවා කියලා දන්නවා වුණාට මරණවා කියලා සිහිය නැහෙනි සමහරුන්ට. ඒක නිසායි මැරෙනකොට දාලා යන්න වෙන තියෙන දේවල් පස්සේ දුවදුවයි. මැරෙනකොට දාලා යන්න වෙනවා කියලා දැනගත්තාම යම් කෙනෙක් ඔය පිටුතල නිකන් හිතන දැන් අපි මහාන උනේ ඇයි? දැන් අවුරුදු 20 කේද 22 කේදීම දැනුණා. මේ හම්බ කරන්න බැරි කමකට නෙමෙයිනේ. අතපය හතර හොඳට තියෙනවා, ඔළුව හොඳට තියෙනවා, කට හොඳට වැඩ කරනවා නේද? මේ ඕනනම් පුංචි අර ඔය පිටුතුලගේ භාෂාවෙම කියනවා නම් පොඩි ප්ලෑන් එකක් හදලා ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්. ඇයි? පැවිද්දටපත් උනේ. කල්පනා කළා පුංචි කාලෙදිම දැනිච්ච නිසා පුංචි කාලෙදිම කියන්නේ තරුණ කාලෙදිම දවසක මැරෙන්න වෙනවා නම් මැරෙනකොට තියෙන කෙවල් දරවල් යාන වාහන ඉඩකඩම් දූ දරුවෝ හැමදිනාම දාලා තනියම සංසාර ගමනක් යන්න වෙනවා නම් ඇයි මම අවුරුදු 25ක් 30ක් මහන්සි වෙලා ඒව හම්බ කරන්නේ? මට ඒව එපා. නේ? හම්බ කරත් වැඩක් තියනවද? හම්බ කරත් වැඩක් නැහැනේ දාලා යන්න වෙනවනම්. මොකද පින්වත්නි? මිනිස්සෙක් මරුණාට පස්සේ අපි මේවා දැක්කා. මිනිස්සෙක් මරුණාට පස්සේ ගෙදර මිනිස්සුන්ට 7 දවස් යන්න කලින් අමතකයි තමන්ගේ මහත්තයා මරුණයි කියලා. අර 7 දවසේ දානෙට බෝංචි ටික කපනකොට ගෙදර අයගේ හිනාව බලන්න. මේ ඥාති ඔක්කොම එකතු වෙලා කාලෙකින් සිවිහිලු කතා කියනවා, රස කතා කියනවා, හොල්මන් කතා කියනවා, ට්‍රිප් යන්න කතා කරනවා. තමන්ගේ මහත්තයා හෝ බිරිඳ මැරිලා මේ තව මේ 7 දවසේ දානෙවත් ඉවර නැහැ. එමෙ hina වෙන්නේ නැද්ද මිනිස්සු ගෙවල් වල? hina වෙනවා. මරණාධාර සමිතියෙන් ලැබිච්ච සල්ලි ගැන කල්පනා කරනවා නේද? ආරන්තියපු රත්තරන් බඩු දැන් කොතනකවත් ගේකොත් ඔය පිංගුතුල්ල දැකලා තියෙනවද දැන් මහත්තයා මැරිලා නෝනාගේ රත්තරන් බඩු ටික අතුරුදහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මහත්තයා මැරුණයි කියලා දැනගත්තාම නෝනා දන්නවා මොකක් කරන්න ඕනද රත්තරන් බඩු ගලවන්න කියලා. ගලවල කොයිද අරන් තියන්නේ? බොහොම ලස්සනට සේප්පුවක හරි අල්මාරියක හරි දාලා යතුරත් හංග ගන්නවද නැද්ද? ඒ කියන්නේ එයා ජීවිතේ ජීවත් වෙනවා. එයාට මරණය කියන තාත්වික රංගනයට සූදානම් වෙනවා. හැබැයි එයා ජීවිතේ ජීවත් වෙනවා. අවුරුද්දක් දෙකක් යද්දී 3ක් 4ක් යනකොට නම් දැන් ওই පිංගුතුල ඕන්නම් ওই පිංගුතුලගේ තාත්තා හරි අම්මා හරි වලදාපු සෝන ගාවට යන්නේ. අඩුම ওই පිංගුතුලට වලදාපු තැනවත් මතක නැහැ. ඔක තමයි ඇත්ත. ගියාම කල්පනා කරනවා මෙතන දන්නේ නැහැ වලදාපු. නෑ මෙතන වෙන්නේ නැති. දැන් මෙතන වගේ මේ ගහ තිබ්බේ. එයි වලදාපු තැනක්වත් අමතක වෙන්න තරම්, කියන්නේ මතක නැති වෙන්න තරම් මේ ලෝකෙට අපි අමතක වෙලා යනවා. ඇයි එහෙම ජීවිතයක් පෝෂණය කරන්නේ? අන්න මරණය ගැන මොකක්ද ඇති උනේ?
සිහිය ඇති වුණා. දැන් ওই පිංගුතුලට මරණය ගැන සිහිය නැහැ. මරනවා කියලා දන්නව නුවණක් තියෙනවා. ඒක දන්නවා. හැබැයි සිහියක් තියෙනවා නම් පින්වත්නි මන් නම් හිතන්නේ නෑ මරණය ගැන සිහියක් තියෙන කෙනෙක් ජීවිතේ පස්සේ දුවයි කියලා. දොයි පිංගුතුලගේ දරුවා ජීවිතය පස්සේ දුවන රේස් එකට පුරුදු කරනවද නැද්ද? දැන් බලන්න ඉස්කෝලේ යවන්නේ නැද්ද කියලා. ශිෂ්‍යත්ව කරවන්නේ නැද්ද හොඳට පාස් වෙන්න? O level කරවන්න දඟලන්නේ නැද්ද? A level කරන්න දඟලන්නේ නැද්ද? කැම්පස් එකකට යවන්න දඟලන්නේ නැද්ද? රස්සාවක් කරවන්න දඟලන්නේ නැද්ද? හොඳ තැනකින් කසාදියක් බන්දලා දෙන්න දඟලන්නේ නැද්ද? නැද්ද? ඇයි ඔය? මොකක් ගැන සිහිය නැද්ද? දෙයියනේ මේ දරුවා කවදා හරි දවසක මැරෙනවා. මැරිලා මෙන්න මේ වගේ සංසාර ගමනක් යන්න වෙනවා. මේ සංසාර ගමන සංකත විපරිණාම පීලන ਸੰతాප කියන දුක් වලින් පෙළීලා තියෙනවා. සතර අපාය, പ്രേත ලෝක, අසුර ලෝක, තිරිසන් ලෝක ආදී දුක්ඛිත තත්වයන්ගෙන් පෙළීලා වෙලිලා තියෙනවා. මගේ දරුවව අවුරුදු 50ක් 60ක් උගන්වලා මොකටද? පුළුවන්ද දැන් ওই පිංගුතරට දරුවව ඉගෙනීම් රටාවෙන් ගලවගෙන? ලෝකේ රටාවනේ ඕක. ඕකට කියන්නේ ලෝක රාමුව කියලා. මේ ලෝකේ මිනිස්සු හිතන් ඉන්නේ ඒගොල්ලෝ ඉපදුනේ ශිෂ්‍යත්ව කරලා සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරලා රැකියාවක් කරලා දරුවෙක් හදලා මැරලා යන්න කියලා. ඒක ලෝක නීතිය. හැබැයි ඒක ඇත්ත නෙමෙයි. දැන් සුනීතල සෝපාකල සාමාන්‍ය පෙළ කරා කියලා අහලා තියෙනවාද? පණ්ඩිත සාමණේර, සුඛ සාමණේර, ලෝසක මහරහත්, චූලපන්තක මහරහතන් වහන්සේලා මේ සාමාන්‍ය පෙළ රිසල්ට්ස් බලලා තියෙනවාද? නෑනේ. ඒව ලෝක රාමු. දැන් කසාද බඳින්නක අනිවාර්ය කියලා එකක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ නන්ද වෙක්කයි යන්නේ. තමන්ගේ මේ ගිහි කල පුතා වෙච්ච රාහුල වෙක්කන් ගිල මහාන කරන්නේ නෑනේ. නේද? ඒව ඔය පිංගුතුල්ල අහුවෙලා තියෙන්නේ ලෝක රාමුවටද නැද්ද? ලෝක රාමුව. ලෝක රාමුවයි කියලා කියන්නේ මේ ලෝකේ මවන රටා තියෙනවා පිංගන්. දැන් අර පරවන අල්මාරි තියෙන්නේ. පරවන අල්මාරි වටින්නේ නෑනේ. කියන්නේ ඔය දැන් ගුල්ලෝ ගහලා නේද? දිරලා ගිහලා හැබැයි ඕකට ලෝකයා දානවා ඇන්ටික් කියලා නමක්. දාපු ගමන් මොකද වෙන්නේ? සාමාන්‍ය අල්මාරියක් 40000යි 50000යි. අර ඇන්ටික් එක විකුණන්නේ ලක්ෂ ගානකට. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවිච්චි කරත් අල්මාරිය ලී නම් ගුල්ලෝ ගහලා නම් වටින්නේ නැහැ. හැබැයි ලෝකයා මවපු ගමන් මොකක් හරි රටාවක්. දැන් ඔය පිංගුතුල්ලා මේ මම උදාහරණයක් අහන්න කොයි පිංගුතුල්ලා කැමතිද පොල් කුඩු කන්න? ඔය පිංගුතුල්ලා පොල් කුඩු කන්න කැමති නෑනේ. මං හෙට ඔය ලංකාවේ කවුරු හරි ක්‍රිකට් ගහපු කෙනෙක් හරි ධම්මලා පොඩි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදනවා මෙන්න මෙහෙම. පොල් කුඩු වලින් චොකලට් එකක් හදලා මෙන්න මේ පොල් කුඩු චොකලට් එක කාපු නිසා තමයි මම මෙච්චර ලකුණු ගැහුවේ කියලා ඇඩ් එකක් මාසයක් ප්ලේ කරොත්. මුළු ලෝකෙම මොකක් කරනවද? ලංකාවම පොල් කුඩු කනවා. ඔය පිංගුතුල්ලා දරුවන්ට තරම් දෙනවා අර මාමත් මේ ක්‍රිකට් ගහලා තියෙන්නේ. මෙන්න මේ පොල් කුඩු චොකලට් එක කාලා ඔයත් මේක කන්න. දැන් ওই පිංගුතුලට හරි ලේසියෙන් ඕනේ ජරාවක් දෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ කියන්නේ උසස් පෙළ කියන්නේ එහෙම ලේසියෙන් ওই පිංගුතුලට දමලා ගහපු ජරාවක්. පිංගුත්නි මම ඊයේ පෙරේද යනවා කොළඹ බණකට ඇවිල්ලා යනකොට මේ බේස් ලයින් එකේ බඩින ගමන් මගේ ඉස්සරහින් කුණු ලොරියක් ගියා. අර කොළ පාට කුණු ලොරි තියෙන කොළඹ යන. දැන් පාර දෙපැත්තේ බෙන්ස් තියෙනවා, Audi තියෙනවා, BMW තියෙනවා, Vitz තියෙනවා, හොඳ කාර් තියෙනවා. ඉස්සරහ කුණුලු කපුටෝ ඉන්නවනේ. උන් ඇවිල්ලා වහන්නෙම මොනවටද? මම බලාගෙන මේ එක එක්වත් බෙන්ස් එකකට BMW එකකට වහන්නෙම කොහෙටද? කුණු ලොරියටමයි වහන්නේ. කපුටාගේ ස්වභාවය මොනව කන ස්වභාවයද? මට ওই පිංගුතුලා මතක් වුණා. මෙච්චර BMW තියෙනවා, බෙන්ස් ශාසනයේ තියෙනවා, ධ්‍යාන තියෙනවා, මාර්ගඵල තියෙනවා, නිරාමිස ප්‍රේතයන් තියෙනවා, සිල්වත් ගුණවත් ප්‍රේතයන් තියෙනවා. ඔය පිංගුතුල්ලා වහන්නෙම ගිහිල්ලා මේ කුණු ගොඩට නෙමෙයි. ලෝක රාමුවට නෙමෙයි. ඔය ඇයි මරණය පිළිබඳව සිහිය නැහැ. ලෝකයා මවපු රටාවේදී දැන් මේ බණ ටික කියලා වැඩක් නැහැනේ. දැන් ඔය පිංගුතුල්ලා මේ ගෙදර ඉන්න ගමන් කුස්ටිය කහ ගන්න අර මේකත් බණත් කුස්ටියක් කරගෙන තියෙන. මේකටත් ඇවිල්ලා ටිකක් පැයක් විතර කහගෙන යනවා. ඔක තමයි ඇත්ත. මේ බණ ටික ඇහුවා කියලා හිත හදාගෙන ප්‍රවණතාවයක් ඇති කරගෙන වර්ධිතභාවයක් ඇති කරගෙන දෙයියනේ ඇත්ත ඉන්නකො මම දුවන්නේ නැහැ රේස් එක කියලා හෙට ඉඳන් ගිහලා වෙනස් වෙයිද? ඔය පිංගුතුලා ලෝක රාමුවට ඇබ්බැහි වෙලා ඉන්නේ ඇඩික්ට් එකට පුරුදු වෙලා. ඒක ඔය පිංගුතුලාගේ විනෝදාංශය වෙලා. ඒක ඔය පිංගුතුලාගේ ජීවිතේ වෙලා. දුක කියන එක සත්වයා తත්‍ර తත්‍රාබිනන්දන. ඒ තැන සතුටු වෙනවා. නේ? ඒ ලබන භවයන් වල සතුටු වෙනවා මිසක් ජීවිත යථාර්ථය කල්පනා කරන්නේ
අන්න කියනවා මරණය පිළිබඳව සිහියක් නැතිකම. මරණ සතිය නැහැ. ඒ ගැන හිතන්න කැමතිත් නැහැ. ඇත්තම කතාව තමයි දැන් කවුරු හරි කෙනෙක් ගිහින් එන්නම් නොකිය යන්නම් කියලා කිව්වොත් මොකක් කියනවද අපි? හා එහෙම කියන්න එපා. මොකක්ද කියන්නේ? ගිහින් එන්නම් කියලා. බලන්න හිතන්නවත් කැමති නෑ නෙමෙයි ඇත්ත. ඊට පස්සේ දරුවා බටහිරට ඇයි උළුව දොරවල් දාන්නේ නැත්තේ? ඇඳ දාලා ඇඳ දානකොට බැලුවද නේද බටහිරටද ඔළුව දාලා තියෙන්නේ කියලා. ඇයි මලකඳ දාන්නේ බටහිර පැත්තට ඔළුව දාලා නිසා? ඔය බොරුනි පින්වත්නි. ඔය පින්තුල කැමති නැහැ නිදා ගන්නවත් ඒ පැත්තට හැරලා. ඔන්න ඔය පින්තුලගේ මරණය පිළිබඳව සතිය හිතන්නවත් කැමති. ඊළඟට ඔය දරුවා පොඩි කාලේ මට මතකයි මම හැමදාම කියන කතාවක් මේ අපි සෙල්ලම් කරනකොට ඉස්සර මේ මැරුණා වගේ ඉන්න හරි කැමතියි. කකුල් දෙකත් එකතු කරලා අත් දෙකත් බැඳගෙන මැරුණා කියලා ඔන්න ඉන්නකොට අම්මා දකින්න ඕක. මොකද කරන්නේ? අනේ බලන්නකෝ මගේ පුතා කොච්චර නුවණක්කාරයෙක්ද මරණ සතිය වඩනවා කියලා සාදු කියනවාද? නැත්නම් අල්ලලා දෙකක් නේද? ගහලා මොකද්ද ඔය කරන්නේ? ගෙදරටත් එක්ක හොඳ නැහැ කියලා බයිනවද නැද්ද? බලන්න ඔය පිංගුතුල මරණය පිළිබඳව හිතන්නවත් කැමති නැහැ. පිංගත්නි අපි මැරෙනවාමයි. ඒක නවත්තන්න කිසිම විදිහකට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අංක 1 කල්පනා කරන්න මැරෙනකොට දාලා යන්න දැන් මේ ශාරීරිය පෝෂණය කරලා වැඩක් නැහැ. මේකට කන්න ටිකක් දෙන්න. වේල් 3-4 කවන්න ඕනි කියලා එකක් නැහැ. එක වේලක් දුන්නත් මෙයා ඉන්න. මේකට ඇඳුමක් දෙන්න ඔය නිකන් ලැජ්ජායතෙන් වහගන්න අවුවෙන් වැස්සෙන් බේරෙන්න. නැත්තම් ස්ටයිල් දාන්න යන්න එපා. ගඳයි නම් සුවඳ ටිකක් ගහගන්න ඒකේ ප්‍රශ්නයක් නෑ. කොණ්ඩේ අරෙහිම ටිකක් පීර ගන්න ඒකේ ප්‍රශ්නයක් නෑ. මේකට ඕනවට වඩා සලකලා වැඩක් නෑ. මේක තව ටික කාලෙකින් අපිට දෙන්නේ මොකක්ද? මරණයට කලින් ලෙඩවීම කියන එක දෙනවා. දැන් ওই පිමුතුල වයසට ගිහිල්ලා නැද්ද? ආදරෙන් අම්මේ දැන් මේ රත්තරන් අම්මලා ඉන්නවනේ. ඔය අපේ අම්මලා දැන් මේ මට ඊයේ පෙරේදත් අම්මා කෙනෙක් කියනවා හමුදුරනේ මම දැන් ආනාපාන සතිය වඩන ගමන් පිංගනි දැන් ඔබට එච්චර ලොකු භාවනාවක් කරන්න කාලය නැහැ. දැන් ඒකට කාලය ගන්න එපා. දැන් ඔබට තියෙන අවුරුදු 65ක 70ක ජීවිත අත්දැකීම. නැද්ද? තියෙනවනේ පැත්තකට ගිහිල්ලා ඉඳගෙන කල්පනා කරන්න දෙයියනේ. මං මේ ආදරෙන් සලකපු ශරීරය. හරිද අවුරුදු 65ක් 70ක් කාවද පෝෂණය කළේ? පෙන්නන රූප පෙන්නලා ශබ්ද පෙන්නලා ගන්ධ රස ස්පර්ශ දීලා වේදනා දීලා මේ උදේට තේකි ඉඳන් හදලා දීලා දත් ටික මද්දලා දවසට වේල් දෙකක් විතර දත් මත් දෙව්වා. දැන් බලන්නකෝ දත් වලට වෙලා තියෙනද? දැන් අමාරුවෙන් හදපු ශාරීරික අවසානයට දුන්නේ කුදු වෙලා යන කොන්දක් එක්ක ජීවිතයක් නම් නැකිට ගන්න බැරි ජීවිතයක් නම් දැන් ඕකට තව ව්‍යාධිය කියන එක එකතුනේ නැහැ. ඔය දරාවටම ව්‍යාධිය කියන එක එකතු වුණාට පස්සේ බැඳුණාට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ නහයෙන් කටින් බට දාගෙන පිළිකා හදාගෙන අරේ පිළිකා කියයි මෙහෙ පිළිකා කියයි වැඩිපුර තියෙන කෑලි අයින් කරගෙන හෙට අනිද්දාට බයිපාස් එකක් දෙකක් කරන්න එනවා. ඒවා කරගෙන දැල් දාගෙන ආරක්ෂා කරන්න උනහම තේරෙයි අවුරුදු 60ක් 70ක් ආදරෙන් දැකපු ශරීරයේ අවසානෙට මට දුන්නේ මෙහෙම එකක් නම් ඔය පින්මතුල්ලා ජීවිතේ දිනුම්ද පරාදද? ඇයි මොකද්ද පරාජය? ඔබට ගෙයක් දොරක් තියෙන්න පුළුවන් හොඳ. ඔබට වාහනයක් තියෙන්න පුළුවන් හොඳ. ඔබට හොඳ සැප සම්පත් තියෙන්න පුළුවන්. හැබැයි ඔබ දිනුම්ද පරාදද? ඔබ පරාදයි. මොකද්ද පරාද? රැකගන්න කියලා හදපු ශරීරය, වැඩෙන්න කියලා හදපු ශරීරය වඩන්න කන්න ගියේ මැරෙන පැත්තට න. අන්දන්න ගියේ වයසට යන පැත්තට න. කන්න දෙන්න බෙහෙත් දෙන්න ගියේ ලෙඩ වෙන පැත්තට නම් ඔබ පින්වත්නි පෝෂණය කරලා තියන්නේ නිකන් මේ දිරණ ශරීරයක්. ඔබ පරාදයි. දැන් ආයිත්සරයක් භවයක් ලැබුණොත් ආයිත්සරයක් ඔබට මේ දුක එන්නේ නැද්ද? මොකද සංකත දුක, සකස් කිරීමේ දුක එනවා. වෙනස් වීමේ දුක එනවා. නේ? මැරීමේ දුක එනවා, ලෙඩවීමේ දුක එනවා. ඕවා පින්ගනි කාටවත් නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. සමනේනවා, බ්‍රහ්මනේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා කියන චිවාලෝකස්. කාටවත් වළක්වන්න බෑ. හරි. එනිසා ඔන්න ඇති කරගන්න අංක 1 ජීවිතය ඇති කරගත යුතු සිහිය අපි කවදා හරි දවසක හෙට අනිද්දාවකම මොකක් වෙනවද? මැරෙනවාමයි. ඔන්න සතිය කියන්නේ ඒකට.
මරණය පිළිබඳව සිහිය. ඒක හරියට ඉපදුනා නම් මිම්ම මොකද්ද නිර්ණායකය? ඔය මෙච්චර කල් දුවන ජීවිත රේස් එක පස්සට ඇදෙනවද නැද්ද? කියන්නේ ඇදෙනවා පිටට. ඇයි ඇදෙන්න හේතුව මොකද්ද? මං කියපු නිසාද? බුදුරජාණන් වහන්සේ කියපු නිසාද? ඇයි දෙයි හාමුදුරුවනේ මැරෙන ජීවිතයක් නම් මේ පෝෂණය කරන්නේ අමාරුවෙන් උදේ 8 ඉඳන් 5 වෙනකම් වැඩට ගිහිල්ලා. ආයි 5 ඉඳන් එළි වෙනකම් නිදි කරෝලා, කවලා, පොවලා, අන්දලා, නාවලා පෝෂණය කරන්නේ මැරෙන ජීවිතයක් නම් මම මොකටද මේ ජීවිතේ පස්සේ දුවන්නේ? මේ කොහේ මෙරිලා යද්දේ? මම මේකට මහන්සි වෙන්නේ. අතහැරලා දාන්න. අතහැරලා දාන්න. දෙක සංවේගය. දුකක් ඇති කරගන්න ඕනේ. සංවේගයක් ඇති කරගන්න ඕනේ. මම මැරුණාට පස්සේ මගේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. මරණින් ප්‍රශ්න ඉවර වෙනවද? මරණින් ප්‍රශ්න ඉවර වෙනවා නම් අපිට මෙච්චර මේ දුක් ගන්න ඕනේ නැහැ නේ ආරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලානේ. ඇයි මරණයත් එක්කම සොලියුෂන් එක හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මරණින් ඉවර වෙන්නේ නැති මේ ස්කන්ධවල පැවැත්ම නැවත නැවත සංසාරික ගමනක් යන්න වෙනවා. ඒ යන්න වෙන සංසාරික ගමන භයානක තැන්වල ස්කන්ධ පහළ වීම වෙන්නත් පුළුවන්. ඒකවෝකාර භව කියලා තියෙනවා. චතුවෝකාර භව කියලා තියෙනවා. පංචවෝකාර භව කියලා. ඒක ස්කන්ධයක් විතරක් පවතින අසංඤිතල තියෙනවා. රූපස්කන්ධය විතරයි. රූපස්කන්ධයේ නැතෝ වේදනා සංඥා සංකාර විඥාන කියන සතර ස්කන්ධයෝ පවතින අරූපී තල තියෙනවා. ඒ වගේ තියෙන වේදනා සංඥා සංකාර විඥාන විතරයි. පංචස්කන්ධයම පවතින මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක වැනි සත්ත්ව භූමි තියෙනවා. කාම භව තියෙනවා, රූප භව තියෙනවා, අරූපී භව තියෙනවා. සංඤී භව තියෙනවා, අසංඤී භව තියෙනවා, නේව සංඤී නාසංඤී භව තියෙනවා. කවරාකාර භවයක් වුණත් නැවත වාරයක් සකස් වුණොත් සතර පායට වැටුණොත් නම් කොහොමද දුක? අයි ගොඩෙන් හම්බ වෙන්නෙත් නෑනේ. හොඳයි. මම මෙහෙම ප්‍රශ්නයක් ඔබෙන් අහන්නම්. ඔබට රහසක් කියලා දෙනවා. හරි මෙත් එකේ තමයි මම මේක පළවෙනියටම කියලා දෙන්නේ. මේ පින්කමක් තියෙනවා. ඒ පින්කම කළොත් හැමදේම මනුෂ්‍ය ජීවිත ලබන්න පුළුවන් නොකඩවා. කියන්නේ මේ භවයෙන් පස්සේ හැමදේම මනුෂ්‍ය ජීවිත ලබන්න පුළුවන් පින්කම. මොකද කියන්නේ කියලා දෙන්න දෙපාද. ඔබ කැමති නම් ආයිත් සැරේ දිගටම මනුෂ්‍ය වෙලා උපදින්න මම මේ පින්කම කියලා දෙනවා. මොකද කියන්නේ? දෙවිපින් උතරට හිතනව නේද අනේ කියන්නකො බලන්න සංස. දෙයි හාමුදුරනේ ලැජ්ජාවක් කියලා එකක් තියෙන්නේ. ඇයි පංක එක එහෙම පින්කමක් නැහැ. ඒ නිසා එහෙම යන්තම් වූ ආශාවක් තියෙනවා නම් ඒ ආශාව දුරු කරගන්න. එක එහෙම පින්කමක් නැහැ. දිගටම මිනිස්සු වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ස්ථිර භවයක් නැහැ නේ සාස්වත දෘෂ්ටියක්. දෙක එහෙම එකක් තිබ්බත් ඒ ආයිත් මොන්ඩිසෝරි ගිහිල්ලා ආයිත් ඉගෙන දැන් ඉස්කෝලේ ගිය කාලේ හොඳයිද නරකයි? ඔය පිඟුතර නම් කියනවා ආයි පාසල් කාලේට යන්න පුළුවන් නම් කියලා. මට නම් එපා වෙච්ච කාලේ. උදේ පාන්දර නැගිටලා නේද මතක නැද්ද පොත් ගන්න ඕනි, හදන්න ඕනි, ඉස්කෝලේ යන්න ඕනි. එකේ ඉඳන් එකමාර වෙනකන් පීරියඩ් ඉවර බෙල් එක ගහනකන් ඇඟිලි ගැනගෙන ඉස්සර අපි ඉන්නේ. ඔබට ඒව මතක නැද්ද? පන්ති ගිහිල්ලා ආයිත්තරයක් ජීවිතේ අවුරුදු 11ක් දුක් විඳ මතක නැද්ද? උදේ නැගිට. රැට ඇඳුම් මදින්න ඕනි, සපත්තු පොලිස් කරන්න ඕනි. ලැජ්ජ නැතුව කියනෝනේ ආයිත් පාසල් කාලේට යන්න තියෙනවා නම් කියලා. කොච්චර අමාරුද ඒ කාලේ මතක නැද්ද ඉස්කෝලේ ඉවර වෙලා ගෙදරින් ආපු නිදහස? ඇයි ආයි පතන්නේ? ආයිත් ප්‍රාර්ථනා කරන්න එපා. දැන් මෙතන මෙහෙම එකක් තියෙනවා. ජීවිතය තියෙනවනේ. ජීවිතය මගේ පින්වත්නි නැවත නැවත ලැබුණත් සංකත දුක කියන්නේ මේක සකස් කරන්න එපයි. මේකට කන්න දෙන්න එපයි. එතකොට ඒක දුකක් නේ. අන්න ඒ දුක කියන එක සත්වයාට තියෙනවා පින්වත්නි. එතකොට සකස් කරන්නම් කොහොම හරි කට්ටක් කාලා කොහොම හරි සකස් කර වෙනස් වෙන්නේ නැද්ද ආයිත්? ආයි ලෙඩ වෙන්නේ නැද්ද? ආයි මැරෙන්නේ නැද්ද? එතකොට ආයිත් ජීවිතයක් ලැබුණා. ආයි සකස් කරන්න තියෙන ජීවිතේ ලෙඩ වෙන ජීවිතයක් නම් මැරෙන ජීවිතයක් නම් පින්වත්නි එහෙම මනුස්ස ජීවිතයක් වැඩක් නෑ. පැහැදිලිද මං කිව්වේ? දැන් නිම්මාන රතිය වගේ එකකට ගියොත් නම් යන්තම් පුංචි හරි සැනසීමක් තියෙනවා. ලැජ්ජ නැතුව ඔය පිටුතුලා ආයි මිනිස්සුયો වෙන්නේ ප්‍රාර්ථනා කරේ. ඔන්න මං ඇහුවනම් ආයි දෙවියෙක් වෙන්න දිගටම එකක් තියෙනවා නේද? දෙවියන්ට පින්වත්නි අපිට වගේ දිව්‍ය ලෝකේ මන්ද බුද්ධිකය නැහැ. ICU නැහැ.
පිළිකා රෝහල් මේ මනුෂ්‍ය ලෝකේ මොනවද නැත්තේනේ. හැබැයි දිව්‍ය ලෝක ස්කන්ධවලත් ප්‍රශ්නයක් තියෙනවා. එතනත් වෙනස් වෙනවා. කවදා හරි දවසක චුත වෙනවා. චුත වුණාට පස්සේ ආයෙත් කන්ටිනියු ආත්ම භාවයක් ලබන්න බෑ. සතර පායට වැටෙන්න පුළුවන්. අන්න ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. නැත්තම් දිව්‍ය ලෝකයක් හොඳයි. නමුත් ස්ථිර වූ භවයක් එතන. ප්‍රශ්නේ තමයි මේ ඔපචුනිටි මේ අවස්ථාව ගිලිහුණොත් ආයිත් මේක නවත්ත ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මේ අවස්ථාව ගිලිහුණොත් ආයි මේක නවත්ත ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැති නිසා මගේ රත්තරන් පින්වත්නි ජීවිතය පිළිබඳව සංවේගයක් ඇති කරගන්න දෙයියනේ මට මේ වගේ භයානක සංසාර ගමනක් යන්න. හරිද? ඔන්න සති සංවේග තුන තමයි මොකද්ද? සති සංවේග තුන්වෙනියට කිව්වේ මොකද්ද? ඥාන. බලන්නකෝ ඒකවත් මතක නැද්ද? සති සංවේග ඥාන. දැන් සතිය ගැන දන්නවා. සංවේගය ගැන දන්නවා. ඊළඟට මොකද්ද මේ ඥානය? මුංචතු කම්මිතාදී මම මේ භයානක සසරෙන් මිදිය යුතුයිද නැද්ද? අන්න මිදිය යුතුයි කියලා යම් කෙනෙකුට ඥානයක් ඇති වෙනවා නම් මරණ සති භාවනාවෙන් ඔබට ඇතිවිය යුත්තේ ඒක. ඔබ ගිහිල්ලා මේ තමන් මැරෙනවා මලගෙදර බලන්න, මිනිහ කපනවා බලන්න. එතකොට තමයි මරණය පිළිබඳව සිහිය උපදින්නේ. නැවත නැවත මේ යන සංසාර ගමන පිළිබඳව බය උපදින්නේ, සංවේගය උපදින්නේ. හැබැයි එතනින් නෙමෙයි ඔබ නැවතිය යුත්තේ. ඔබ කල්පනා කරන්න මා විසින් මේ සසර ගමනින් එතර විය යුතුයි. මේ ස්කන්ධ තියෙනවානේ. දැන් චූල වේදල්ල සූත්‍රයේදී අහනවා සක්කායෝ වුච්චති. ආර්යවන්නේ සක්කාය කියලා කියනවා. මොකද්ද සක්කාය? පංච උපාදානස්කන්ධා සක්කායෝ. පංච උපාදානස්කන්ධයට තමයි කියන්නේ සක්කාය කියලා. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? ඔය කෙටියෙන්ම කියනවනම් ඔබට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ එකතුවෙන් හැදිච්ච සම්මුති අර්ථයෙන් කතා කරනකොට සත්වයාට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. දැන් ඔය පින්තුල්ලා පංච උපාදානස්කන්ධ ගොඩවල්නේ. මේ ඔය පින්තුල්ලව නැවත නැවත මේ භවයේ ඇති වෙන්න හේතුව මොකද්ද? සක්කාය සමුදය මොකද්ද? ඇයි මේ සසර යන්නේ? දැන් ඔය පින්තුල්ලා නවත්ත ගන්න ඕනි කියලා ඥානයක් ඇති වුනහම නවත්ත ගන්න එපයි. ඇයි මේ සසර යන්නේ? සක්කාය සමුදයට කියනවා යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනි සයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඔබට මේ ලෝකයේ පිළිබඳව යම්කිසි සාස්වත හෝ උච්ඡේද වශයෙන් හෝ කාම ලෝක වශයෙන් දෘෂ්ටියක් තියෙනවා නම් තේරෙනවද මම මේ කියන එක? ඒ කියන්නේ ආයිත් දැන් ඔය පිටින් අර ඉස්සලා හිතට ආවේ මොකද්ද? ආයිත් මිනිස්සෙක් වෙන්න පුළුවන් පින්කමක් නැද්ද? ඒ කියන්නේ මොකද්ද ඔය ඉල්ලන්නේ? මේ භවයේ රැඳෙන්න ඔබ කැමතිද නැද්ද? ඔබ කැමති. එහෙනම් ඔබට මේ ස්කන්ධ වලින් නිදහස් වෙන්න නම්, ඔය නැවත නැවත භවගාමී ගමනේ දුක් විඳගෙන යන ගමනින් නිදහස් වෙන්න නම් ඔබ විසින් කල යුතුයි යොත්තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඔය තණ්හාවේ මොකටද තියෙන තණ්හාවේද? නැවත නැවත භවගාමී ගමනක් යන ආත්මීය වශයෙන් ඔය පින්මුතුල්ලාගේ ජීවිතත් එක්ක බැඳිලා තියෙන තෘෂ්ණාවෙන්. නිදෙන්න. දැන් මොන දැන් ටිකක් තේරෙනව නේද අපිට මේ කොයිද වැරදිලා තියෙන්නේ? අපි මොකද්ද මේ ගලව ගන්න ඕන? කොහොමද හාමුදුරුවනේ ගලව ගන්නේ? අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. ආර්යව අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය නේ. සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙනෙක් වැඩුවොත් දැන් සම්මා දිට්ඨිය ගැන ඔතන තියෙනවා. මේ මරණ සතියට පදනම. සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මොන චෛතසිකයේද? ප්‍රඥා චෛතසිකයේද කියන නම. එතකොට කෙනෙක් සම්මා දිට්ඨිය වඩනවා කියලා වඩන්න ඕනි මොකද්ද? මොකද්ද? සම්මා දිට්ඨිය වඩනවා කියලා හොඳට පේන කණ්ණාඩි දෙකක් දාගත්තට වැඩක් නෑ. සම්මා දිට්ඨිය වඩනවා නම් ඔබ තුල තියෙන ප්‍රඥා චෛතසිකය වඩන්න. ඔබ තුල ප්‍රඥාව නැද්ද? පින්වත්නි ඔය පින්වතුල්ලගේ චිත්තසංතානියත් එක්ක බැඳිච්ච චෛතසික 52ක් තියෙනවා. සබ්බ චිත්ත 7යි ප්‍රකීර්ණක 6යි සෝබන අකුසල ආදී වශයෙන්. ඔය 52 සමහරකට ඔය පින්වතුල්ල දන්නෙත් නැතුව ඇති. අපිට එහෙම එකක් තියෙනවද අපේ හාමුදුරුවනේ කියලා. දැන් ඒකනේ කටවහන් හිටියේ. ඔබ තුල තියෙනවා චෛතසිකයක් ප්‍රඥා කියන්නේ. හරිද? ප්‍රඥා චෛතසිකය ඔබ කල යුත්තේ දැන් තියෙනවනේ මොකද්ද කරන්න ඕනේ? පොලිෂ් කරන්න. ඒක බ්‍රෂ් කරන්න.
ඒක උපදවන්න. ඒක භාවිත බහුලීකృత කරන්න. එහෙම කරනකොට මොකද වෙන්නේ? පින්වත්නි මෙන්න මේකයි වෙන්නේ. දැන් ප්‍රඥාව කියන්නේ උගත්කමට නෙමෙයි. ලෝකේ උගත්තු ඉන්නවනේ. ඒ මහාචාර්ය ආචාර්ය ත්‍රිපිටකාචාර්ය කම්මල් ඒවා මේ දැන් යම් සාරමකරක සාසනික උපාධි නම් එක්තරා විදියකට හරි ප්‍රඥාවට හේතු වෙනවා. මේ ඔය ආචාර්ය මහාචාර්ය දොස්තරකම් ඉංජිනේරුකම් ඒවා ප්‍රඥාව නෙමෙයි. ඒවට කියන්නේ උගත්කම්. ඔය කියන විදියට එන සුනීතල සෝපාකලට නිවන් දකින්නම දැන් පුළුවන් ද චූලපන්තකට ගාතාවක්වත් මතක හිටාද? චූල උගත්කම තිබ්බේ නෑ. මොකද්ද තිබ්බේ? ප්‍රඥාව තිබ්බේ. මොකද්ද මේ ප්‍රඥාව කියන්නේ පින්වත්නි? එක වචනෙන් මේක කියලා දෙන්න. ප්‍රඥාවේ ලක්ෂණය තමයි ධම්ම පටිවේද ලක්ෂණ. ධම්ම ස්වභාව ධර්මයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. ස්වභාව ධර්මී නීතිය පිළිබඳව කල්පනා කිරීම, ඒ පිළිබඳව දැන ගැනීම, ඒක පටිවේදය. ඒක තමයි ප්‍රඥාවේ ස්වභාවය. අන්න තේරුණාද? ප්‍රඥාව කියලා කියන්නේ එතකොට මොකද්ද? අනිත්‍ය පිළිබඳව, දුක පිළිබඳව, අනාත්මය පිළිබඳව දැන් තේරෙනවද අවුරුදු 7යි නිවන් දැක්කයි කියලා. දැන් ඔය පිටුතරගේ දරුවෝ බලන්න, පුංචි දරුවෝ. ඒගොල්ලෝ දැන් ටිකක් මේ දැන් පොලිස් නේද ඒගොල්ලන්ගේ මයින්ඩ් එක අපි කියන ඒගොල්ලන්ගේ ඔළුව දැන් ටිකක් ඔපමට්ටම්. ඒ ළමයි මේ චෝටි කාලේ ඉඳන්ම ධර්මයේ පිළිබඳව කල්පනා කරනවා. දැකලා නැද්ද බණ යනකොට අහනවා. ප්‍රශ්න අහනවා. අන්න ඒගොල්ලන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම දැන් ඉන්න ළමයින්ගේ ඇත්තටම ඉතින් නුවණ මට්ටම ඉස්සර ළමයින්ගේ තරම් නැහැ. නමුත් දැන් ඉන්න ළමෙක් උනත් හරියට මේ කතාව තේරුම් ගත්තා. එයාට පින්නත් ජීවිතය පිළිබඳව අවබෝධයකට එනවා කියන එක කරන්න බැරි. එයාට ජීවිතය පිළිබඳව අවබෝධයකට එනවා. එහෙනම් ඔබ විසින් වැඩි යුත්තේ මොනවද සම්මාදිට්ඨිය වඩනවා කියලා අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිබඳව කල්පනා. පින්වත්නි ඔන්න ඕක ටික වඩනකොට තමයි ඥානය ඇති වෙන්නේ මම මේ සසරෙන් මිදෙන්න ඕනේ කියලා. දැන් තේරෙනවද මරණ සති භාවනාවේ ප්‍රතිඵලය මොකක්ද කියලා? ඔය පින්වතුල මැරෙනවා කියලා දැනගන්න ඒ වගේ සුළුපටු තැනකට මේක දාන්න එපා. ඔය පින්වතුල්ලගේ මරණය බලලා හරි ආම්දුරනේ දැන් අපි මැරෙන්න ලෑස්ති කියලා ඒක මහ පුංචි තැන. සිහිය උපදින්න ඕනේ. සංවේගය උපදින්න ඕනේ. මිදෙන්න ඕනේ කියලා ඥානය උපදින්න ඕනේ. ඕකට මරණ සති භාවනාව කරනවා. ඉතින් ආයි කමටහන කමුතුෙන් ඕනේ. යන්න සෝනක් ගාවට. හවස් වෙලාවට. රැයට බයයි. පුටුවක් තියාගෙන ඉඳ ගන්න. බලන්න කනත් දිහා. කනත් තියෙන ගහකට තට්ටු කරලා අහන්න මේකට හැම මිනිහම ඇවිල්ලා අවසානයේදී වැළලුනාද කියලා. ගහ කියයි ලොකු කාර් පැදපු අය, ලොකු ගෙවල් තිබ්බ අය, ලොකු ජොබ් කරපු අය ඔක්කොම ඇවිල්ලා ස්වාමීන් වහන්සේ වැළලුනේ මේ කනත්. ඊට වඩා කමටහනක් ඕනේද? ඊට වඩා කමටහනක් ඕනේ. මලමිනියක් දැක්කහම දැන් කිසා ගෞතමියට තමන්ගේ පුතාගේ මිනිය මරුණයි කියලා තේරුණාමනේ නේද? සතිය ඉපදුනා, සංවේගය ඉපදුනා, ඥානිය ඉපදුන්නේ නැද්ද? සති සංවේග මම මේ ගොහරතර සසරෙන් මිදෙන්න ඕනේ කියලා දරුවාගේ මිනිහ කනත්තට විසික් කළා. දැන් ওই පිංගුතුලගේ දරුවා මැරෙනවා. ওই පිංගුතුලට සතියක් නැහැ, සංවේගයක් නැහැ, ඥානයක් නැහැ. සංවේගය නැහැ කියලා කියන්නේ ඇයි? ඒකට හේතු කීපයක් තියෙනවා. මේ නමුත් කියලා දෙන්න වෙලාව නෙමෙයි. ওই පිංගුතුල ඇත්තටම ওই මලගෙවල් වලදී කරන්නේ සිහියෙන් කල්පනා කරනවා වෙනුවට ටිකක් රංගපෑමක් විතරයි. ඇත්තම කතා බලන්න අඳින්න ඇඳුමත් ওই පිංගුතුල හොඳට තෝරලා බලලා අඳින්නේ. ඔය පිංගුතුලට එහෙම හොඳ සෙන්සිටිව් මේ සෙන්ස් එකක් තියෙනවා. සංවේදී සෙන්සර් එකක්. ඒ කියන්නේ ඔය පිංගුතුල්ලගේ භවය වර්ණනා කර ගැනීම පිළිබඳව. මලගෙදරට කට්ටියයි හොඳට ඇඳලා පෙරදලා ඉන්න ඕනි කියලා. ඕඩිකොලොන් එකේම අමතක වෙන්නේ නැහැ සමහරක් වෙලාවට ගා ගන්න. කොච්චර වුණත් සිහිය උපදවා ගන්න එපයි. දෙයියනේ මම මේකෙන් මිදෙන්න ඕනි කියලා. යන්න කනත්ත ගන්නට. අම්මා තාත්තා මැරිච්ච වෙලාවට පුතා මැරිච්ච වෙලාවට ඒවට නිකන් මැලලෙන්න දෙන්න එපා. ඒත් එක්ක ඔබේ අවිද්‍යාවත් වලලන්න. ඔබ දුවන ජීවිත රේස් එකත් වලලන්න. ඔබ කරන්න හදන මේ කෝලම් ඔක්කොම ටික වලලලා කනත්තෙන් එළියට එනකොට නෙක්ඛම්මයට බර වෙච්ච. අන්න බලන්න සම්මා දිට්ඨිය ඇති වෙනකොට මොනවද ඇති වෙන්නේ? සම්මා සංකප්පනේ නෙක්ඛම්ම සිතවිලි ඇති වෙනවා. අව්‍යාපාද අවිහිංසා සිතවිලි ඇති වෙනවා. අව්‍යාපාද අවිහිංසා සිතවිලි ඇති වෙන නිසා ඔබ කල්පනා කරනවා මම සීලයෙන් සංවර වෙන්න ඕනේ නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. විරති චෛතසික වර්ධනීය භාවයටපත් වෙනවා. සම්මා වායාම වීර්ය චෛතසික, සම්මා සති සතිය,
සම්මා සමාධිය ඒකග්ගතා චෛතසිකයත් එක්ක ඔබේ හිතේ සමාධිය වැඩෙනවා. සමාධිමත් ඔබේ හිතට අර කනත්තෙන් ගත්ත අවබෝධය වගේ නෙමෙයි ඇති වෙන අවබෝධය. මේ සියලුම දබ්බං යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං. යමක් මේ ලෝකේ හේතුන් නිසා ඇති වුණාද හේතු නැති වෙනකොට නැති වෙනවා නම් හේතුන්ගෙන් ඇතිවෙච්ච ඵලයේ ඇලීමෙන් පළක් නැහැ. ඔන්නේ න අවබෝධය. වේදනාව ගන්න සැප වේදනාවක් දැනෙනකොටම ඔබට දැනෙනවා ඊට පස්සේ මේ ඵලය මේ සැප වේදනාව හේතුන් නිසා ඇතිවෙච්ච ඵලය. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ඵලය නැති වෙලා යන එක. බලන්නකො නිරෝධයට හිත වැටෙන විදියනේ. දැන් ෂණික නිරෝධය, සන්තති නිරෝධය, අනුපාද නිරෝධය කියලා නිරෝධ තුනක් තියෙනවා. ෂණික නිරෝධය කියන්නේ උපාද තිති භංගෝක අපිට පේන්නේ නැහැ. ඒක පේන්නේ බුදුපසේ බුදුආදී උතුමන් වහන්සේලාට විතරයි. හැබැයි ඔබට දැනෙනවා සන්තති නිරෝධය කියලා. කියන්නේ කලාප වශයෙන් ඊයේ ඉඳලා අද වෙනකන් වයසට ගිය තරම. 20 ඉඳලා 60 වෙනකන් වයසට ගිය තරම. මෙන්න මේ සන්තති නිරෝධය අලලා විදර්ශනා කළොත් ඒකම මරණ සතියෙන් විදර්ශනාවට හැරිලා විදර්ශනාවෙන් උදේවය පේන්න ගන්නවා, භංගය පේන්න ගන්නවා, බහිතපට්ඨාන ආදී ඥාන උපදිනවා, නිබ්බිදානුපස්සන, මුංචිතු කම්මිත, පටිසංකානුපස්සන, ක්‍රමානුකූලව සංකාරුපෙක්ඛා ඥානීට වෙනකම් වෙනවා. සංකාරුපෙක්ඛා ඥානීයට එන්නේ වෙන මොකක්වත් නෙවෙයි. දැන් බලන්නකො මරණයේ පාදම වෙච්ච හැටිනේ. තේරෙනවද ඔබට? මරණය කියන එක මේ මහ ලොකුට ඉඳගෙන පැය ගානක් කල්පනා කරන්න ඕනි එකක් නෙමෙයි. ඔබ යන්න ලේසිම සෝනක් ගන්න. ඔබ යන්න මල් ශාලාවක පිටිපස්සට එම්බාම් කරන තැනට. ගියාම එම්බාම් ශාලාවේ ගෑනු ළමයින්ගේ පිරිමි ළමයින්ගේ ශරීර දාලා කපලා කෑලි එළියට එන්න ඇදලා තියනවා බලන්න. ඒක මැති ඔබට ජීවිතය අවබෝධ කරගන්න. යන්න ICU එකකට. යන්න ස්පිරිතාලයකට. මැරිච්ච ලෙඩෙක්ගේ මූණ සම්පූර්ණ සුදු බෙඩ් ෂීට් එකකින් වහලා තියෙනවා ප්ලාස්ටරේ ගලවලා බලන්න. ડોක්ටර් කෙනෙක්ගෙන් අහන්න. මේ ඇති නැත්තම් ඔය පින්වතුන්ලගේ ඔන්න ඔය පින්වතුන්ලා දන්න මරණ සතිය. මරණං නියතං ජීවිතං අනියතං කට කැඩෙනකන් කිය හිටිය ජීවිතය අවබෝධ වෙන්න. අවබෝධය එන්න නම් මරණං භවිස්සති මරණය නම් වන්නේය ජීවිතං උපච්චිජ්ජීස්සති ජීවිතය නම් සිඳෙන්නේය. ඒක කටින්ද කියන්න ඕනේ හිතින් දෙන්න ඕනේ. අන්නේ සිතින් එන තැනට ඉස්සර නම් මගේ රත්තරන් පින්වත්නි අපිට මේකට ලොකු හේතුවක් ලෝකෙ තිබ්බා. ඒ කියන්නේ දැන් වගේ මේ ඉස්සර පින්වත්නි දැන් මිනිස්සු මරුණාම ඉන්දියාවේ අදටත් දවස් ගණන් තියාගෙන මේ මිනියටත් මේකප් දාලා පෙට්ටිය වටේටත් සීරියස් බල්බ් බලක් දාලා මේ සෝබන දාන්නේ නැහැ නේ මැරිච් එක්කනම අරන් ගිහලා එක්ක කනත්තර අතහැරියා නිකන් වල දැම්බෙත් නේ පෞගිය කාලේ ලෝකෙට ආව වසංගතයක්. ඒ වසංගතය හැදිච්ච වෙලාව මිනිස්සු වල දැම්මා. හරිද? වල දානකොට මිනි වලිනුත් මේක බෝ වෙලා යන්න පුළුවන් නිසා තමයි දැන් මේ කොවිඩ් තියෙන්නේ. දැන් කොවිඩ් අය මැරුණාම මේ මිනිනුත් මේක බෝ වෙන්න පුළුවන් කියලා අමුතු විදියකට නේද පුච්චන්නේ කරන්නේ. ඒ වගේ ඒ කාලේ හැදිච්ච රෝගයක් මට රෝගයේ නම හරියටම නිශ්චිත නැහැ. කාලයකට කලින් මේ පොත කියවපු නිසා මේ වෛද්‍යවරු සම්මතයකට ආව අඩි 6ක් වල යටට අඩුම අඩි 6ක්වත් දැම්මොත් මේක බෝ වෙන්නේ නැහැ කියලා. කොවිඩ් වගේ තමයි. මහා මාරියද කොහෙද මට මතක විදියට රෝගයේ නම නම්. දැන් අඩි 6ක් වලට එදා ඉඳන් තමයි දාන්න ගත්තේ. ඊට කලින් මිනිස්සු එහෙම කළේ නැහැ. සාමාන්‍යයෙන් සොහටකට ගිහිල්ලා දැම්මම බල්ලෝ ඇදගෙන යනවා, හිවල්ලෝ ඇදගෙන යනවා. පුච්චලා දානවා, නොහේ දරසෑයක් ගහලා. ඕවා තමයි කළේ. එතකොට ඉස්සර කනත්තක් දැක්කම අපිට මේ අවබෝධය ආවා. හැබැයි දැන් අපිට කනත්තක් දැක්කම මේ මරණය පිළිබඳව සිහියක්ද උපදින්නේ නැත්තම් මේ අපිටත් මැරෙන්න හිතෙනවද ඒව දැක්කම? ඒව දැක්කම අපිට මැරෙන්න හිතෙනවා. සෝනට ටයිල් අල්ලලා ඒක ලියලා තියෙන වාක්‍ය දැක්කම මැරිලා බලන්න හිතෙනවා මිනිස්සු අපි ගැන මොනවා කියයිද කියලා. ඒ ජීවත් වෙලා ඉන්න ගම් මොකොත් කියන්නේ මැරුණට පස්සේ මේ අර ලියනවනේ නේද Facebook එකේ එහෙමත් දෙනවනේ මෙහෙම જાතියට සේවයක් කළා ඉන්නකම් මොකුත් කරන්නේ. ඒ නිසා දැන් ඔය තුමුතර හිතන් ඉන්නේ මැරිලා ඇවිල්ලා හරි පෝස්ට් එක කියව ගන්නම් කියලා. එහෙම බෑ. මැරුණොත් මැරුණා. මේ අද අපිට වෙනවා ඒ නිසා බලහත්කාරයෙන් කනත්තට ගිහිල්ලා සෝන දියා විතරක් බලලා නෙමෙයි සෝන යට ඉන්න මිනිය කල්පනා කරලා ඒක මොනසේ කාර්ය කරලා ඇතුළේ තියෙන යථාර්ථය එළියට ඇදලා ගන්න. ඉතින් මේක ටිකක් අමාරුයි. ඉන්ටර්නෙට් එකේම සර්ච් කරලා බලන්න පාරේ මග මැරිච්ච මිනිස්සු. එතකොට ඒ කාලේ ඉන්ටර්නෙට් තිබ්බේ නැහැනේ සර්ච් කරලා බලන්න අපේ ස්වාමීන් වහන්සේ. ඒ කාලේ මිනිස්සුන්ට යථාර්ථය පිළිබඳව අවබෝධයක් තිබ්බා. එක කෙල්ලෙක් පාරේ මල් කඩනවා. සින්දුවක් කී මල් කඩන. අදකගේ නෙවෙයි. උදේ නගින හිරු හවසට බැස යනවා.
උදේට නගින සූර්ය හවසට බැස යනවා වගේ සින්දුවේ අර්ථය ලැබපු මිනිසත් භවයත් ඒ විදිහටම නැති වෙනවා කියලා සින්දුවක් කියනවා මල් කඩන. මේක ඇහෙනවා පාරේ පිණ්ඩපාත වඩින හාමුදුරුවෝ කෙනෙක්ට. හාමුදුරුවෝ කල්පනා කරනවා මේ ගිහි ගෙදර ඉන්න මල් කඩන කෙල්ලත් අනිත් ගැන කවි කියනවා නම් මම මේ වහන වෙලා ලැජ්ජනතෝ දානි වලද වල දෙන්න හදනවා කියලා වීර කරලා පාත්‍රයේ පැත්තකට තියලා ගහක් මුලින් ගත්ත භාවනා කරන්නේ. නිවන් දැකලා නැකිට්ටේ රහත් වෙලා. අන්න ඒ කාලේ මිනිස්සු ආකල්ප. අද මරණය කියන එක පරිම ඔබට තේරෙනවද මම මේ කියන එක? මේක දැනගන්න යන්න මෝචරියට. අර මෝචරිය තියෙනවා මෙහෙම කොළඹ පැත්තේ විශේෂයෙන්ම තියෙනවා මේ මර ඩීෆිෂර්ස්. මෙහෙම කරලා ඇරලා බලන්න පුළුවන් ලාච්චු. ඒව ඇරලා බලන්න. ඉල්ලන්න. යාළුවෝ හිමින් ඉන්නවනම් දෙනවා බලන්න. මේ අඳුරන ડોක්ටර්ස්ලා ඉන්නවනම් යන්න ට්‍රිප් එකක් වෙලාවක. කොහෙටද? මෝචරියට යන්න. කට්ටියත් එක්ක සුදු වැඳගෙන එකතු වෙලා අඬන්න කරන්න ලෑස්ති වෙලා. මේ දැන් බුදුරජාණන් වහන්සේ බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ව මෙන්න මෙහෙට එන්න මම බුද්ධත්වයට පත් වෙච්ච තැන පෙන්වන්නම් කියලා ඒක පෙන්වන්න ට්‍රිප් එකක් ගියා කියලා ආරංචියක් තියෙනවද කොයි හැම. හැබැයි ඔය පිටුතරට මතක නැද්ද කනත්තට එක්කන් ගියා කියලා. සිරිමා ගණිකාවගේ මිනිහ පෙන්වන්න. ඒකයි මම මේ කියන්නේ ට්‍රිප් එක යන්න කනත්තට. එතන තියෙනවා ජීවිතය අවබෝධ කරගන්න තැන. හැබැයි මම කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච තැන බලන්න යන්න එපා කියලා නෙමෙයි. ඒක බලලා ඒක බලලා උපදවාගත යුත්තේ සංවේගය. සදැහැති කුල පුත්‍රයෙක් විසින් මොකද්ද උපදවා ගන්න කිව්වේ? සංවේග ඉපදිවිය යුතු තැන. සංවේග උපදවා ගන්න කොහොම අපේ මිනිස්සු ගිහිල්ලා පණ යනකම් අඬන. සංවේගය කියන්නේ එකක්. ඇඬීම කියන්නේ තව එකක්. අඬන්නේ දුකට. සංවේගය කියන්නේ පින්වත්නි ප්‍රඥාව මිශ්‍රිත ලෝක ස්වභාවය පිළිබඳව කල්පනා කිරීම. මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු තැනට ගියාම මතක් වෙන්න ඕනි. මේසා ලෝක ධර්මයක් අවබෝධ කරගත්තු මගේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවිච්ච තැනම දෙයනි උන්වහන්සේටත් මේසා ධර්මකායක් රූපකායක් තියාගෙන පිරිනිවෙන්න වුණා නම් කාතුමාදිසකේ කතා මං වෙන්නම් ගැන කවර කතාවක්? අන්න සංවේගය. දෙයිනේ මගේ බුදුහාමුදුරුවෝ පිරිනිවුණා. බුද්ධෝත්පාද කාලයක් අහිමි වේගෙන යනවා. අන්න සංවේගය. උපදවාගෙන වෙර වීර කරලා භාවනා කරනවා නිසා එතනට ගිහිල්ලා සෝබනීට හදන්න යන්න එපා. හරි. අද අපේ මිනිසුන් මහා සෑය ගාවට ගියත් කොහොම හරි ඔළුව අර පාදමේ වද්දලා එන්න හදනවා මිසක ඉඳගෙන කල්පනා කරන්නේ. ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ මහා සෑය රජාණන් වහන්සේගේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේගේ අයිතිකාරෝ මාගේ ධර්ම ශාස්ත්‍රෝන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ලෝකීට කියපු පණිවිඩය ක්‍රමානුකූලව හිමි වෙලා යනවා නේද? 2500ක් ගිහිල්ලා නේද? මගේ ඇස් වාසනාවන්තයි නේද? කන් වාසනාවන්තයි නේද? මා විසින් මේ ධර්මය අවබෝධ කරගත යුතුයි නේද? එහෙම කල්පනා කරන්න. ඕක තමයි මරණ සතිය සහ මරණ සතියෙන් ලැබගත හැකි ප්‍රතිඵල. ඉතින් එක පැයක් ඇතුළත ධර්ම දේශනාව සම්පූර්ණයෙන්ම සිද්ධ කරන්න බෑ. මම හිතන්නේ හොඳ ප්‍රවේශයක් ඔබට ලැබෙන්නේ නැති. මෙතනින් එහාට විවිධ මරණ සතිය පිළිබඳව කර්මස්ථාන තියෙනවා. අපි විසින් උනත් දේශනා කරපු. මේව අරගෙන මරණ සතිය වඩලා මම මේ කියපු ඉලක්කයට ජීවිතය ගෙනියන්න කල්පනා කරන්න. එහෙම වුණොත් ඔබට මේ බුද්ධ ශාසනය අමතෝ ගදා ඔබ නිර්වාණයට බැහැගත් කෙනෙක් බවට පත් වෙයි. අමත පරියෝසන ඔබ නිර්වාණය කෙලවර කොටගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙයි. ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාව ඒකයි. මරණ සති භික්කවේ භාවිතා බහුලීකතා. යම් කෙනෙක් මේ මරණ සතිය හොඳට භාවිත කළොත් බහුලීකృత කරොත් එයා අමෘතයට බැහැගත්තු කෙනෙක්. එයා අමෘතයේ කෙලවර කොටගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා ඔබට මේ මරණ සති දේශනාව අමෘතයට බැහැ ගැනීම පිණිස පවතිවා. අමෘතයේ කෙලවර කොට ගැනීම පිණිස පවතිවා කියන ප්‍රාර්ථනාව අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව බොහොම ශ්‍රද්ධා සිතින් සංවේග සිතින් ශ්‍රවණය කරලා තවත් ලක්වසි ලෝකසි බොහෝ දෙනෙක් මේ ධර්ම දානමය කුසලය ධර්ම ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් සහසංවිධානය කළ ගිරියුල්ල මාහරගම පදිංචි දිනේෂ් ඒකනායක සහ දුෂ්යන්ති ජයලත් යුවල සහයම දෙපාර්ශවයේම ඥාති පිරිස විසින් ධර්මාවබෝධය පිණිස මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරාගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා එළඹෙන සැප්තැම්බර් 21 වෙනි දින සිය ජන්මදිනය සමරන දිනේෂ් ඒකනායක මහතා ඇතුළු
සහ සම්බන්ධ වූ සියලුම නෑදෑහිත මිතුරන්ට කුඩා දරුවන්ට ඉතාමත් ඉක්මන් භවයකම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පූජ්‍යපාද අවසරයි නමසේපත් කරන්නට අපේ කල්යාණ මිත්‍ර බොහෝම ගෞරව සම්ප්‍රයුක්ත ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඒ වගේම දේශකයන්න් වහන්සේට මෙත්නාලිකාවේ කටයුතු කරන සීලෝම ගිහි පැවිදි පින්වතුන්ට මෙම ධර්ම ප්‍රචාර කටයුතු තව තවත් ශක්තිමත් ඉදිරියට කරගෙන යාමට ධෛර්ය ශක්තිය නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට ප්‍රාර්ථනා කරලා තියෙනවා. ප්‍රාර්ථනා පරිදි නමින් මේ පරිලෝක යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් පින් අනුමෝදන් කරගනිත්වා. සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා. ඉක්මන් භවයක මුතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරගෙන ලබන නිර්වාණ සුවය සාක්ෂාත් කරගනිත්වා කියලා කවුරුත් සාදු. ඒ වගේම ඔබට ප්‍රාර්ථනා කරනවා අද දවසේ මුතුම් ධර්ම දානමය කුසලයට සහසම්බන්ධ වෙලා බොහෝ දිනකට ධර්ම ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කළ පින්වතුන්ට අද දවසේ මේ රැස් කරගන්නට යෙදුණු කුසලයෙන් ඔබ ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ඒ ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරගෙන සුවසේම නිවී යන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පෙරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. දෙවියන් පින් අනුමෝදන් කරගනිත්වා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සුවසේම නිවේවා. මේ කුසල් පාරමී වේවා කියලා කවුරුත් සාදු. හැමදෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි. ඔබ මෙලෙස ශ්‍රවණය කරා වූ මේ උතුම් සධර්ම දේශනාව තුළින් ඔබ සියලු දෙනාටම සදහවත් සුපින්තුනි පළමු කොටත් ප්‍රාර්ථනා කරා නැවතත් ප්‍රාර්ථනා කරනවා ඔබ ශ්‍රවණය කරා වූ මේ අර්ථවත් උතුම් සධර්ම දේශනාව තුළින් ඔබ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයම ලැබී නිවන් මගට යන දොරටු විවර කරගන්නට මේ උතුම් සධර්ම දේශනාව සියලු දෙනාටම හේතු වාසනා වේවා. එබෙන්ම සියලු දෙනාට මේ උතුම් සද්ධර්ම දේශනාව දාන පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් අද මේ අර්ථවත් උතුම් සද්ධර්ම දේශනාව ඔබටත් මටත් ඔබ අප සියලු දෙනාගේම ජීවිතවලට වැදගත් වන ලෙස වැදගත් දහම් කරුණු ගණනාවකින් අර්ථවත් ලෙස මේ උතුම් සද්ධර්ම දේශනාව සිදු කරා වූ අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ වන අවසරයි සේපත් කරන්නට පදවි සෙන්පුර ලස්සනගම වනසේනාසනාධිපති අප පින්වත් පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අද මේ අර්ථවත් උතුම් සධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කරේ. අපි ප්‍රාර්ථනා කරමු උන්වහන්සේට මේ සසුන් කෙත අස්වදන්නට මේ සම්බුද්ධ ශාසනය බබලවන්නට උන්වහන්සේට මෙලෙසම තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. බක්කුල ස්වර්ණ චේතියේ අනන්ත නිදුක් නිරෝගී ආශිර්වාදයත් උන්වහන්සේ ප්‍රධාන සදැති දායකත්වයෙන් කටයුතු කරා වූ මේ පින්වත් පිරිසටත් එමෙන්ම ලංකාවාසී ලොක්වාසී පිනට ලැබි පින් පුරන්නට කැමැති මේ උතුම් සධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ පින්වත් ඔබ සියලු දෙනාටමත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් සූදානම් වන්නේ සදහවත් සුපින්තුනි අදට මේ උතුම් අර්ථවත් සධර්ම දේශනාව නිමා කරමින් ඔබගේ නිවහනින් සමගන යන්නටයි. බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව මෙත් සදහම් විකාශය අපත් සමග ඔබ නිරන්තරයෙන් රැඳී සිටින්න අප සූදානම් ඔබට නිවැරදි ධර්ම මාර්ගය පෙන්වා දෙන්නට. ඒ අරුමත් සමග අදට සමුගන්නට අවසරයි. තවත් මෙවැනිම අර්ථවත් සධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුව ඔබට දෙමින් සිට දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණයි.